ක්‍රිස්තුමන්තුලමා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි නැවතත් ස්වාමින් වහන්සේ හා සමග ඒකාබද්ධ වෙන හෝරාවකට ආසන්න කාලයක යෙදුමක් කරන්නට සූදානම් වෙනවා. යාඥාව යෙදුම කියලා කියන්නේ හැම මොහොතකම දෙවියන්ගේ සැලැස්ම කැමැත්ත පවා වෙනස් කරන්නට පුළුවන් මහා බලගතු මාධ්‍යයක් අපිට තියෙන. යාඥාව කියලා කියන්නේ ඒ නිසා අපි දෙවියන්ගේ කැමැත්ත මොකක් වුණත් අපි උන්වහන්සේට කන්නලව් කරලා, සමහර වෙලාවට බලපෑම් කරලා, සමහර වෙලාවට උන්වහන්සේත් එක්ක අපි තර්ක කරලා අපේ දේවල් අපි ඉෂ්ට සිද්ධ කරගන්නට උන්වහන්සේත් එක්ක පිළිසඳරක යෙදෙන අවස්ථාවක්. ඒ වගේම උන්වහන්සේට ඇහුම්කම් දෙන මාධ්‍යයක්, අවස්ථාවක්. උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත අපි දැනගන්න අවස්ථාවක්. උන්වහන්සේගේ ආදරය කරුණාව අපි අත්දකින අවස්ථාවක්. උන්වහන්සේගේ මහා ප්‍රාතිහාර්යයන් වලට අපි භාජනය වෙන අවස්ථාවක්. ඉතින් මේ කියපු හැම දෙයක්ම යාඥාව තුළ අපේ ජීවිතේ සිද්ධ වෙනවා. මේ යාඥාවත් එහෙමයි. අපි හෝරාවකට ආසන්න කාලයක් යාඥා කරන්නට යන මේ සුවිශේෂී මොහොතේ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක අපි එකතු වෙන මේ ලස්සන අවස්ථාවේ මේ කියපු හැම දෙයක්ම අද ඔබේ නිවස තුළ සිද්ධ වෙන්නට යනවා. අද ඔබේ නිවස ස්වාමීන් වහන්සේගේ යාඥාවේ ගෘහයක් බවට පත් වෙන්නට යනවා. ඔබේ නිවස තුළ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත අද දවසේදී මේ මොහොතේදී සිද්ධ වෙන්නට යනවා. ඔබගේ ජීවිතවල තිබෙන ආශාවන්, බලාපොරොත්තු, ඔබේ අසනීපකම්, ඔබගේ රෝගී තත්ත්වයන්, ඔබගේ ගෙවල් වල තිබෙනා වූ ආර්ථික අස්ථාවර භාවයන්, මේ හැම දෙයක්මකම ස්වාමීන් වහන්සේ අද ඔබව ශක්තිමත් කරන්නට යනවා, බලවත් කරන්නට යනවා. ඔබේ මේ දක්වා පිළිතුරක් හොයාගන්නට බැරුව ලතවුණු ඔබේ ජීවිත ප්‍රශ්නවලට ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙන්නට යනවා. ඒ යාඥාව තුළ. එනිසා උන්වහන්සේත් එක්ක ඒකාබද්ධ වෙමින් උන්වහන්සේ හා සමග සම්බන්ධ වෙන මේ සුවිශේෂී වූ මොහොතේදී අපි කියමු, අපිට යාඥාව තුළ ස්වාමීන් වහන්සේට ලං වෙලා ඉන්නට අපිට ඉඩ දෙන්න කියලා අපි උන්වහන්සේට කන්නලව් කරලා ආරම්භ කරමු. අඳුර මැදින් එළිය ගලනවා, කඳුළු මැදින් සිනහනගෙනදා,
අපේ ජීවිතේ කොයි තරම් අඳුරින් ගහන වෙලා තිබුණත් අපි කොයි තරම් කඳුලින් ජීවත් වුණත් අපි ජීවිතේ මොන තරම් පොර බැදුවත් මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ ක්ෂණකින් නැති කරන්නට පුළුවන් වෙන්නේ අපේ මෙවුම් කරුවානන්ට විතරමයි. එනම් දෙවියන් වහන්සේට විතරමයි. එනිසා අපේ ජීවිතය අඳුර වෙනකොට අඳුර අපිව ආක්‍රමණය කරනකොට බය වෙන්නට එපා. ස්වාමින් වහන්සේ අපේ ආලෝකය වන නිසා. අපි රෝගී වෙලා ඔත්පල වෙනකොට බය වෙන්නට එපා. පිළිකාවන් කියමින් වෛරසයන් කියමින් අපිව ආක්‍රමණය කරන්නට උත්සාහ කරනකොට අපිව විනාශ කරන්නට උත්සාහ කරනකොට බය වෙන්නට එපා. ඒ කිසිම දෙයකින් අපිට විපතක් වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ අපේ බලකොටුවද අපේ පල්හියද අස්සිපතද වන නිසා විශ්වාස කරන්නට අදහන්නට අපිට ආඥාව අවශ්‍යයි. අපේ ජීවිතය අපි කොයි තරම් තනි වුණත් අපේ ජීවිතය හැම මොහොතකම අපිට මඟ පෙන්වන අපිව ශක්තිමත් කරන සමිධානන් අපිත් එක්ක ඉන්නවයි කියන ඒ ඇදහිල්ල ඒ විශ්වාසය තුළ අපි උන්වහන්සේත් එක්ක යාඥාවෙදි බද්ධ වෙනකොට ඒ යාඥාව තුළ උන්වහන්සේ අපිව ප්‍රාතිහාර්යයන්ගෙන් පුරවනවා. එනිසා ඒ ප්‍රාතිහාර්යාත්මක ජීවිතය උරුම කරගන්නට අපි අද අවදි වෙනවා. ඔබේ නිවසේ තිබෙන්නා වූ අඳුර උන්වහන්සේ ආලෝකයක් බවට පරිවර්තනය කරන මේ වෙලාවේදී ඔබේ නිවසේ තිබෙන්නා වූ ඒ රෝගී භාවය සම්පූර්ණයෙන්ම උන්වහන්සේ නිරෝගී බවට පත් කරන මේ සුවිශේෂී මොහොතේදී ඔබගේ නිවසේ තිබෙන ඒ පසුබෑම උන්වහන්සේ නැවත වතාවක් සෞභාග්‍යමත් ප්‍රවර්ධනයක් බවට පත් කරන මේ සුවිශේෂී මොහොතේදී ඇදහිල්ලෙන් අපි ආඥාවට එකතු වෙමු. තනිව ගියේ නිහඬ වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා ඉරුට කලින් අවදි වෙලා ඔබ එතන වෙලා ලම්වේ මට ආශාවෙයි කතා කරනවා වෙන්නේ ඔබ ඉන්නා තුරා දුකින් හරනවා ලම්වේ මට ආශාවෙයි කතා කරනවා වෙන්නේ ඔබ ඉන්නා තුරා දුකින් හරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ යදුමට වචනය අවශ්‍යයි. මොකද වචනය තමයි අලුත් මැවිල්ලකට මුල පුරන්නේ. වචනය තමයි ආලෝකය ලබා දෙන්නේ. වචනය තමයි ජීවිතයේ සුවය, සැනසීම, ප්‍රීතිය, සතුට කැඳවාගෙන එන්නේ. එනිසා වචනය හරිම වැදගත්.
අපේ ජීවිතයට. ස්වාමීන් වහන්සේගේ වචනය තුළ අපි පිහිටා ඉන්න හැම මොහොතකම ඒ වචනය අපිව සුවපත් කරනවා, බලවත් කරනවා, ශක්තිමත් කරනවා, අපිව සනසනවා, අපිව ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වෙන්නට සලස්වනවා. එනිසා වචනය තුළ අපි දැන් මේ මොහොතේදී ධ්‍යානගත වෙමු. ඔබ නිවසේ සිටින නිසා ඔබට පුළුවන් ඔබේ ශුද්ධ බයිබලය අතට අරගන්න. සමහර වෙලාවට බයිබලයේ දූවිලි එහෙම තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා බයිබලය අතට අරගෙන යෙසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 55 වෙනි පරිච්ඡේදය අපි අද මෙනෙහි කරන්නට යනවා. මොකද මේ වචනය අපිව සුවපත් කරන නිසා, මේ වචනය අපිව බලවත් කරන නිසා, මේ වචනය අපිට අස්වැසිල්ලක් දෙන නිසා අපි මෙනෙහි කරන්නට යන මේ වචනය තුළ අද අපේ නිවස ස්වාමීන් වහන්සේගේ ආලෝකයෙන් පිරෙන්නට යනවා. උන්වහන්සේගේ සුවයෙන් පිරෙන්නට යනවා. උන්වහන්සේ අපිට දෙන්නා වූ ශාන්තියෙන් පිරෙන්නට යනවා. ප්‍රමාදයේදී යෙසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 55 වෙනි පරිච්ඡේදය අපි කියනවා මේක යෙසායාගේ පොතේ දෙවෙනි යෙසායා කියලා. දෙවෙනි යෙසායා ඊශ්‍රායල් ජනතාව විප්‍රවාසගත වෙලා බැබිලෝනීය විප්‍රවාසය තුළ ඔවුන්ගේ ජීවිතය බොහොම අභාග්‍ය සම්පන්න තත්වයකට පත් වෙලා ඔවුන් අන්ත අසරණ වෙලා මේ විප්‍රවාසයේ අවසාන භාගය වෙනකොට ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්නට යෙසායා දිවස් ප්‍රසාදිවරයා මගින් දෙවියන් වහන්සේ ඔවුන්ට දෙන බලාපොරොත්තුව. අපිත් දැන් හෙම්බත් වෙලා අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියලා මේ මහා විප්‍රවාසයක් වගේ මේ මහා ව්‍යසනය අපි බලාගෙන ඉන්නවා තාමත් සමහර විට. ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ බලය ශක්තිය අපිට අවශ්‍යයි. අපිට බලාපොරොත්තුවක්. අපි මේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන දැන් අපිට හෙම්බත් වෙලා අපි නැගිටින්නට ඕන. එනිසා ස්වාමීන් වහන්සේගේ වචනය අපිව බලවත් කරනවා. ඒ වචනය අපව ශක්තිමත් කරනවා. ඒ වචනය තුළ උන්වහන්සේගේ අසීමිත වූ දයාව කරුණාවට අපි ඇතුළු වෙමු. එනිසා යෙසායා දිවස් ප්‍රසාදිවරයාගේ මාර්ගයෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජනතාව වෙන එදා ඊශ්‍රායල් ජනතාවට දෙන ඒ බලාපොරොත්තුවම තමයි උන්වහන්සේ අද නව ඊශ්‍රායල් ජනතාව වන අපි හැමෝටම මේ අවස්ථාවේදී උන්වහන්සේ දෙන්නේ. එනිසා ප්‍රමාන්තයනි අපි මේ වචනවලට සවන් දෙමු. පිපාස ඇති සියල්ලෙනි ඇල දොළ වෙත පැමිණෙන්න, මුදල් නැති තැනැත්තෙනි එන්න අරගන්න වළඳන්න, එන්න මිදියුෂ හා කිරිගන්න, නොමිලේම ලබා ගන්න. එදා ඊශ්‍රායල් ජනතාව මේ විප්‍රවාසයත් එක්කම මේ තිබෙන්නා වූ ඔවුන්ගේ ජීවිතවල තිබෙන්නා වූ ප්‍රශ්නත් එක්ක හෙම්බත් වෙලා එද්දී ඔවුන් දකිනවා නොයෙකුත් දෙවිවරුන්ට පුද පූජා කරමින් ඒ මිනිස්සු සැනසෙන්නට උත්සාහ කරනකොට තමන්ගේ දෙවියන් වහන්සේගෙන් පිළිතුරක් හරියට නැති ඔවුන් මහ පුදුමාකාර විදිහට මුදල් වියදම් කරනවා. මොනවටද? අන් දෙවිවරුන්ට කියලා දේවල් කරගන්නට ඊශ්‍රායල් ජනතාවත් එදා පුදුම විහිදට වියදම් කළා. එනිසා යෙසායා දිවස් ප්‍රසාදිවරයා කියනවා දෙවියන් වහන්සේගේ පිපාස ඇති සියල්ලෙනි. දැන් පිපාසයි. දැන් තවමත් ජීවිතේ හරි ප්‍රශ්නවල කරදරවල මිරිගිලා දැන් පිපාසයි. ඇයි පිපාස? තිබා සංසිඳව ගන්නට, මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නට. එනිසා ස්වාමීන් වහන්සේ කියනවා ඇල දොළ වෙත පැමිණෙන්නේ වතුර. වතුර ප්‍රමාන්තයනි. ඇයි මෙතන ඇල දොළ කියන්නේ? මේ වතුර කියන සංකේතය ස්වාමීන් වහන්සේ අරගෙන එනවා මේ අවස්ථාවේදී. ජලය තමයි කෙනෙකුට ජීවය දෙන්නේ. ජලය තමයි කෙනෙක්ව පවිත්‍ර කරන්නේ. ජලය තමයි කෙනෙකුට නව ආරම්භයක් දෙන්නේ. එනිසා ජලය ස්වාමීන් වහන්සේ කියනවා
මුදල් අවශ්‍ය නැහැ. මම නොමිලේ දෙන්නේ. මොකක්ද දෙන්නේ? මිදියුෂ හා කිරි, සෞභාග්‍ය හා ප්‍රීතිය. කිරි කියන්නේ සෞභාග්‍ය, මිදියුෂ කියන්නේ ප්‍රීතිය. ස්වාමින් වහන්සේ නොමිලේම දෙනවා. මුදල් වැය කරන්නට ඕනේ නෑ. ප්‍රමාන්තේනි මේ අස්වැසිල්ලේ වචනයට අපි ඇතුළු වෙන්නට ඕන. අද අපි කොච්චර මුදල් වියදම් කරනවද? අතන්ට යනවා, මෙතන්ට යනවා, අර දේ කරනවා, මේ දේ කරනවා. අපි කොයි තරම්නම් උත්සාහ කරනවද අපේ ප්‍රශ්න වලින් ගොඩ එන්නට? කොයි තරම්නම් අපි වෑයම් කරනවද අපේ ජීවිතයේ? සමහර වෙලාවට එදා විප්‍රවාසයේදී හිටපු ඊශ්‍රායල් ජනතාව වගේමයි තවමත් අද අපි අපේ ප්‍රශ්නවලට හරි පිළිතුරක් නැති වෙනකොට දෙවියන් වහන්සේ අපිට උත්තර දෙන්නට තාමත් පරක්කුයි කියලා හිතමින් දෙවියන් වහන්සේගෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා හිතලා අපි කොයි තරම්නම් යනවද? නමුත් එදා තිබුණු තත්ත්වයම අදත් තියෙනවා. අදත් ඒ නිසා මේ වචන ටික අපිට හරි වැදගත් වෙනවා. ස්වාමින් වහන්සේ කියනවා ඒ නිසා ඔගොල්ලෝ කෑමක් නොවන දේට මුදල් වැය කරන්නේ කුමකටද? තෘප්තියක් නොදෙන දේට වෙහෙසවන්නේ කුමකටද? මාහට සවන් දී මා කී දේ කර හොඳම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීතිවන්න. පෝෂණය වෙලා ප්‍රීති වෙන්න. ස්වාමින් වහන්සේම ඔබව මාව පෝෂණය කරන්නට බලාගෙන ඉන්නවා. ප්‍රමාන්තිනි දෙවියන් වහන්සේත් එක්ක අපි ගනුදෙනුවේදී, ස්වාමින් වහන්සේත් එක්ක අපි ගනුදෙනු කිරීමේදී අපිට තියෙන්නට ඕන ඉවසීම. උන්වහන්සේට අපි මෙහෙ කරන්නට එකතු වෙනකොට, උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනකොට, උන්වහන්සේත් එක්ක යාඥාවෙන් අපි එකතු වෙනකොට ඒ යාඥාව තුළ තමයි උන්වහන්සේගේ ආදරය, බලය අපේ ජීවිතවල අත්දකින්නේ. උන්වහන්සේට ඕනේ එකම එක දෙයයි. අපි උන්වහන්සේට සවන් දෙන එක විතරයි. ඉවසීමෙන්, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, බලාපොරොත්තුවෙන් බලාගෙන සිටීම විතරයි. We need to learn. අපි ඉගෙන ගන්නට ඕන to wait patiently upon God. ස්වාමින් වහන්සේගේ ආදරයේ ඒ මහිමය අපේ ජීවිතේ අත්දකින තාක්කල් ඉවසීමෙන් දරාගෙන බලාගෙන ඉන්නට. ඒ වෙනුවෙන් තමයි උන්වහන්සේ ඔබව මාව අද කැඳවන්නේ. යෙසායාගේ දිවස් ප්‍රසාදිවරයාගේ පොතෙන් එදා විප්‍රවාසය තුළ හෙම්බත් වෙලා හිටපු ජනතාවට උන්වහන්සේ කියපු වචන ටිකම අද උන්වහන්සේ අපිට කියනවා. ප්‍රමාතේනි තුන්වෙනි වගන්තියේ අපිට කියනවා මට සවන් දී මා වෙත එන්න. සවන් දෙන්න, වර්ඩ්. සවන් දෙන්නේ මොනවටද? වචනයට. ස්වාමින් වහන්සේගේ වචනයට සවන් දෙන්න. දෙවියන් වහන්සේගේ වචනය හරි පුදුමාකාර බලගතු වචනයක් ප්‍රමාතේනි. අපිට ජොම්තුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ 63 වෙනි වගන්තිය කියනවා. ජේසුස් වහන්සේ කියනවා මා ඔබට වදාළ වචනය ජීවනයේද ස්ප්‍රීතුවද වේ කියලා. මං ඔබට ප්‍රකාශ කරපු වචනය ජීවනයයි ස්ප්‍රීතුවයි දෙකම. එනිසා වචනයට ඇහුම්කම් දෙනකොට, මේ වචනය අපි අයිති කරගන්නකොට, මේ වචනය අපි නිදන් කරගන්නකොට අපි නිකම්ම වචනයක් නෙමෙයි අයිති කරගන්නේ. ස්ප්‍රීතුවයි ජීවනයයි දෙකම එකට එකතු වුණු මහා බලගත් වචනයක්. එනිසා තමයි අපි කියන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය උන්වහන්සේ ප්‍රකාශ කරද්දිම ඒක සිද්ධ වෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරද්දිම ආලෝකයේ වේවායි වදාළසේක එවිට ආලෝකය ඇතිවිය. මුහුද ගොඩබිමෙන් වෙන් වේවායි ප්‍රකාශ කළසේක එවිට එය එසේ සිදුවිය. උන්වහන්සේ නවගිවිසුම තුළ අපි දකිනවා ජේසුස් වහන්සේ කොර වූ මනුස්සයා බැකලා නැගිට ඇවිදින්න කියලා කියනකොට ඒ මනුස්සයා ඇවිදිනවා. වචනය, ඒ වචනය ස්ප්‍රීතුවයි ජීවනයයි දෙකම එකට එකතු වුණු වචනයක්. ලාසරස් මැරිලා දවස් 4කට පස්සේ ගල් ගුහාවට ගිහිල්ලා ලාසරස්ට කියනවා ලාසරස් නැගිට එන්න. වචනය ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනකොට ඒ වචනේ ජීවමාන වචනයක් බවට, ඒ සිද්ධ වෙන වචනයක් බවට පත් වෙනවා. So the word is so dynamic. ඒ ක්‍රියාශීලී වචනයක් ප්‍රමාණය. ඒ ක්‍රියාශීලී බව තමයි අපි අත්දකින්නට ඕනේ. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ අද කතා කරන්නේ මට සවන් දී මා වෙත එන්න. මොකද වෙන්නේ? අපි සවන් දෙන්නට ස්වාමින් වහන්සේ ළඟට එනකොට අපිට මොකද වෙන්නේ කියලා උන්වහන්සේ කියනවා. මට සවන් දී මා වෙත එන්න.
අවුත් ජීවනය ලබා ගන්න. මොනවද වෙන්නේ? ජීවනය. Life full of spirit. ජීවනය කියන්නේ ඒකයි. Full of joy. Full of glory. වචනය අපි වචනයට සවන් දීලා අපි උන්වහන්සේ වෙතට පැමිණෙනකොට, උන්වහන්සේ ළඟට යනකොට, උන්වහන්සේත් එක්ක අපි සම්බන්ධ වෙනකොට අපි ජීවනයෙන් පිරෙනවා. ජීවනය කියන්නේ ආදරය, ප්‍රීතිය, සෞභාග්‍ය, සඵලමත් බව අපේ ජීවිතයේ තියෙන ජීවිතයක්. ඒ වචනය තුළ හැබැයි පිහිටා සිටින්නට ඕන ප්‍රේමවන්තයනි, ඔබයි මමයි. එනිසා උන්වහන්සේ කියනවා පොරොන්දුවක් ඔබට දෙනවා. යේසායා දිවස් ප්‍රසාදිවරයාගේ පොතේ 55 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ 2 වෙනි කොටසේ ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් ඔබට දෙනවා. මොකද පොරොන්දුව? දාවිද්ට මා ප්‍රේම කළාක් මෙන් නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහටම පවතින ගිවිසුමක් නුඹ සමග කරන්නෙමි. මේක තමයි ස්වාමීන් වහන්සේ අද ඔබට දෙන පොරොන්දුව. අයිති කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබට දෙන පොරොන්දුව මම දාවිද්ට ආදරය කළා වගේ මං ඔබට ආදරය කරනවා මගේ පුතේ දුවේ. මේ ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව. උන්වහන්සේ අද උන්වහන්සේගේ වචනය තුළ ඒ වචනයට ඇහුම්කම් දීලා උන්වහන්සේ ළඟට එන්නට කියලා ඔබ මුදල් ඔහේ නිකං නාස්ති කරන්නේ ඇයි? පලක් නැති දේවල් වලට, වියකිලා යන දේවල් වලට, නිකම් මිලින වෙලා යන දේවල් වලට, නාස්ති වෙලා යන දේවල් වලට, ඔබට කණ්ඩ ලැබෙන්නේ නැති, ඔබට බොණ්ඩ ලැබෙන්නේ නැති, ඔබට සැනසීමක් ලැබෙන්නේ නැති දේවල් වලට ඔබ ඇයි මුදල් ගෙවන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා එනිසා නිකරුණේ අනිත් දේවල් වලට වැය කරන්නේ නැතුව මං ගාවට එන්න. ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රබල ලෙස කියනවා මං දාවිද්ට ආදරය කළා වගේ ඔබටත් ආදරය කරනවා. ඒක මගේ පොරොන්දුව, මගේ ගිවිසුම ඔබත් එක්ක කියලා. ස්වාමීන් වහන්සේ ඒ ගිවිසුම අද ඔබත් එක්ක නේ කරනවා ප්‍රේමවන්තයනි. එනිසා ගිවිසුමට ඇතුළු වන්න. ඒ ගිවිසුම තුළ මහා ප්‍රාතිහාර්යයන් ඔබ දකිවි. ජේසුව ස්වාමීන් වහන්සේ දෙවතාත්තා ප්‍රකාශ කරපු මොහොත ඔබ මාගේ ප්‍රේමනීය පුත්‍රයාණෝය මම ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වෙමි කියලා. ඒ ආදරය කරපු මොහොත, ජේසු දෙවතාත්තගේ ආදරය දැනගත්ත මොහොත, ඒ මොහොත තමයි ජේසුගේ ජීවිතේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට, මහා ප්‍රාතිහාර්යයන් කරන්නට, මලවුන්ම නැගිට්ටවන්නට, කොරුන්ව ඇවිද්දවන්නට, අන්ධයන්ට පෙනීම දෙන්නට උන්වහන්සේට මහා බලයක් ලැබුණේ. ඒ ප්‍රේමය, ඒ ආදරය. අද ස්වාමීන් වහන්සේ ඔබටත් කියනවා පුතේ මං දාවිද්ට ආදරය කළා වගේ, මගේ පුතාට ආදරය කළා වගේ මං ඔබටත් ආදරෙයි. ඒ ආදරය අයිති කරගන්න ප්‍රේමවන්තයනි. ඔබ මහත් ප්‍රාතිහාර්යයන් දකිනවා. දෙවියන්ගේ බලවත් ක්‍රියා ඔබ දකි. එනිසා දෙවියන්ගේ බලවත් ක්‍රියා ඔබේ ජීවිතයේ දකින්නට ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේගේ ආදරය අපි විශ්වාස කරමු මේ මොහොතේදී. බලවත් ක්‍රියා සමදාම මා දකිනවා. දිවිඳු
ස්වාමින් වහන්සේ මහත් ප්‍රාතිහාර්යයන් ඔබේ ජීවිතේ කරන්නට යනවා. දාවිද් ජාතීන්ගේ ප්‍රධානියෙකුද ආඥාපතියෙකුද කළමි. මාගේ සෙනගට ඔව් මාගේ සාක්ෂිකාරයෙකු කරමි. නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වල ඊශ්‍රායල් වරුන්ගේ ශුද්ධ වූ තනන් වහන්සේ වනමා නුඹ ගෞරවයට පත් කළ බැවින්. නුඹ නොහැඳින් සිටි ජාතීන් කැඳවා නුඹ අනකල පමණකින් නුඹ වෙත ගිවිස ඇදී එනු ඇත. නුඹ වෙත විගස ඇදී එනු ඇත. ස්වාමින් වහන්සේ ඔබට උන්වහන්සේගේ පොරොන්දුව ආරක්ෂා කරනකොට ඔබව එපා කියපු අය, ඔබ වැඩක් නෑ කියපු අය, ඔබ දුර්වලයි කියපු අය ඔබ වෙත ආපහු එනවා. ඔබට මේ තරම් මෙච්චර කාලයක් මාර්ගයක් නෑ කියපු හැම අවස්ථාවකදීම ඒ හැම දෙයකදම ඔබට මාර්ගයක් හැදෙනවා. එනිසා අපේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නකොට මාර්ගයක් නැති තැන අපිට මාර්ගයක් හැදෙනවා. ආකාශයේ පවා උන්වහන්සේට මාවත් හදන්නට පුළුවන්. රළු දියඹේ පවා උන්වහන්සේට මාවතක් හදන්නට පුළුවන්. ඒ අපේ දෙවියන් වහන්සේ. එනිසා ඒ ඇදහිල්ලට අපි ඇතුළු වෙමු. ස්වාමින් වහන්සේ තුළ ඒ විශ්වාසයෙන් අපි ප්‍රකාශ කරමු. ආකාශෙමාවත් තෙලූ රළු දියඹේ මාවත් සැදූ මරු කතරේ මාළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු. ආකාශෙමාවත් තෙලූ රළු දියඹේ මාවත් සැදූ මරු කතරේ මාළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු. ඉහළ අහසේ පොළොව තලයේ පුදුමාන දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ පුදුමාන දෙවිඳුන් කරයි. ප්‍රවන්තේනේ ස්වාමීන් වහන්සේ අද අපිට මේ දෙන පොරොන්දුව අපි අයිති කරගන්නකොට අපේ ජීවිතේ මා පුදුමාකාර බලයක්, ශක්තියක්, සුවයක්, සැනසීමක්, ප්‍රීතියක්, සතුටක්, සෞභාග්‍යයක් උන්වහන්සේ තුලින් ගොඩනගෙනවා. අපි දකිනවා 55 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියට එනකොට ස්වාමින් වහන්සේ කියනවා හමු විය හැකි බවින් සමිඳුන් සොයා යන්න ළඟම සිටියේදී එතුමන් ආයදින්න. අපි මේ දෙවියන්ව හොයාගෙන යන්නේ ඇයි? අපිට දෙවියන් වහන්සේ හමු වෙන නිසා. අපි ජේසුව හොයාගෙන යන්නේ ජේසුව අපිට හමු වෙන නිසා. ඒ නිසා උන්වහන්සේගේ ළඟින්ම සිටිමින් ආයදින්න. දෘෂ්ටයාසේ මාර්ගයෙන් හැරි අදමිට මිනිසා තම සිතුවිලි දුරලා සමිඳුන් වෙත ඇදී ඒවා. දැන් ඇති. අපි ස්වාමීන් වහන්සේ වෙත ඇදී එන්නට ඕන. උන්වහන්සේ වෙතට ඇවුත් අපේ සිත හරවා ගන්නට ඕන. උන්වහන්සේ වෙතට අවුත් අපි හරවා ගන්නකොට අපේ සිත උන්වහන්සේගේ අනුකම්පාවට, උන්වහන්සේගේ සමාවට අපි භාජනය වෙනකොට, අපි පාත්‍ර වෙනකොට ප්‍රේමවන්තයනි උන්වහන්සේගේ මහා වූ ප්‍රබල ක්‍රියාවන් ඔබගේ මගේ ජීවිතේ ඉෂ්ට වෙන්නට සිද්ධ වෙන්න ගන්නවා. මේක අයිති කරගන්න. මේක අද විතරක් නෙමෙයි. මේ දේ ඔබ හැමදාමත් ජීවිතය අයිති කරගන්න. හැම මොහොතකම විශ්වාස කරන්න. ස්වාමීන් වහන්සේ ඔබේ ශක්තිය බව, උන්වහන්සේ ඔබේ බලය බව, උන්වහන්සේ ඇති තැන ඔබට විපතක් නැති බව, උන්වහන්සේ ඇති තැන ඔබට අඳුරක් නැති බව ඔබ විශ්වාස කරමින් අදහගන්න. ස්වාමීන් වහන්සේ ඔබට දෙන මේ ප්‍රතිඥාව, මේ පොරොන්දුව අද ඔබ
ඔබේ ජීවිතේ අත්දකින්න පොරොන්දුවක් ක්‍රියාත්මක වෙන පොරොන්දුවක් බවට පත් කරගන්න. මොකද ස්වාමීන් වහන්සේ ඔබට දුන්න පොරොන්දුව මම ඔබට ආදරය කියලා. මං ඔබට ගොඩක් ආදරය කරනවා කියලා. ඒ දුන්නා වූ පොරොන්දුව තුළ ස්වාමීන් වහන්සේගේ ආදරය ශක්තිමත් වෙනවා. අපි බලවත් වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේදී අද දවසේදී ස්වාමීන් වහන්සේ අපිට මේ තරම් ආශිර්වාද කරනකොට අපි මේ තරම් බලවත් කරනකොට ප්‍රේමවත් වෙනවා. අපි උන්වහන්සේට ස්තුති කරමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. මේ ප්‍රශංසාව තුළ තමයි මේ ස්තුතිය තුළ තමයි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අපිට ගලාගෙන එන්නේ. අපි දුක් වෙලා, අපි වැටිලා, අපි ඇදගෙන වැටිලා, අපි කාලකන්ණි වෙලා, අපි බේබද්ද වෙලා සමහර වෙලාවට ප්‍රශ්න නිසා හරි ලේසියෙන් අපි ප්‍රශ්න නිසා අපි බේබද්ද වුණා, ප්‍රශ්න නිසා අපි සල්ලාලේ වුණා, ප්‍රශ්න නිසා අපි මෙහෙම වුණා කියලා කියන්නට අවකාශයක් නැහැ. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක එකතු වෙමින් උන්වහන්සේගේ අසීමිත වූ ආශිර්වාදයේ බලය අපි අයිති කරගන්නට අපි උන්වහන්සේට ස්තුති කරමු. මේ ස්තුතිය තුළ ඔබේ ජීවිතයේ ඔබේ නිවස තුළ තිබෙන හැම අඳුරක්ම ස්වාමීන් වහන්සේට බාර දෙන්න. මේ ප්‍රශංසාව තුළ ස්වාමීන් වහන්සේ ඔබව ශක්තිමත් කරනවා, බලවත් කරනවා, ඔබව සුවපත් කරනවා. මේ ප්‍රශංසාව තුළ ස්වාමීන් වහන්සේ ඔබගේ ආදරයත් එක්ක පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙයි. මේ ප්‍රශංසාවත් එක්ක ඔබේ නිවසේ තිබුණු අඳුර නැති වෙන්නට පටන් ගනී. මොකද උන්වහන්සේද පොරොන්දු වුණා. උන්වහන්සේ ඔබට පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව තුළ ඔබයි මමයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා අපි ස්තුති කරමු. මේ ස්තුතිය තුළ ඔබේ හැම ප්‍රශ්නයක්ම අරන් එන්න. මේ ප්‍රශංසාව තුළ ඔබේ හැම වේදනාවක්ම අරන් එන්න. මම ඔබට ආරම්භයේදී කිව්වා ස්වාමීන් වහන්සේගේ වචනය අද ඔබව නිදහස් කරන්නට යනවා. උන්වහන්සේගේ වචනය අද ඔබව බලවත් කරන්නට යනවා. උන්වහන්සේගේ වචනය අද ඔබව සුවපත් කරන්නට වෙනවා කියලා. ඒ නිසා මේක අයිති කරගන්න. ස්වාමීන් වහන්සේගේ අසීමිත වූ බලය තුළ උන්වහන්සේ ඔබව මාව ශක්තිමත් කරමින් බලවත් කරමින් ඔබව මාව සුවපත් කරන සමිදානන් නිසා අපි උන්වහන්සේට ස්තුතිය, ප්‍රශංසාව, මහිමය අපි පුදු වෙමු. ස්තුතියි ස්වාමීනි ඔබ වහන්සේට. ප්‍රසසුම් වේවා, ස්තුති වේවා, ජේසුනි ඔබට නිති ප්‍රසසුම් වේවා, වේවා, ප්‍රශංසා වේවා, ජේසුනි ඔබට නිති මහිමය වේවා. අපි මේ වෙලාවේදී උන්වහන්සේ කියනවා දාවිද් ආදරය කළා වගේ මන් නුඹට ආදරය කරනවා කියලා. උන්වහන්සේගේ ආදරයට අතුල් වෙන්න. එනිසා මේ වෙලාවේදී ඔබේ ප්‍රශ්නවලට, ඔබේ ජීවිතයේ නොයෙකුත් ගැටලුවලට, ඔබේ ජීවිතයේ තිබෙනා වූ නොයෙකුත් හැලහැප්පීම් වලට ඔබ යාඥා කරන මොහොතක් කරගන්න. ඔබේ නිවසේ සිටම ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී ඔබව ස්පර්ශ කරන මේ සුවිශේෂී වූ මොහොතේදී උන්වහන්සේගේ ආශිර්වාදය ඔබේ නිවස තුළට ගලාගෙන එන මේ වෙලාවේදී ඔබේ නිවසේ තියෙන සියලුම අඳුරු සේයාවන්, සියලුම ආකාර ප්‍රශ්න, කරදර, වේදනාවන්, සියලු ආකාර ලෙඩ රෝග, සියලු ආකාර ආගහිකකම් ස්වාමීන් වහන්සේගේ අසීමිත වූ බලය තුළ ශක්තිමත් වී නිදහස් වේවා. ස්වාමීන් වහන්සේගේ ආදරය මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. කඳුලින් තිබෙන මොවුන්ගේ ජීවිතය ඔබ වහන්සේගේ ආශ්‍රසිල්ලෙන් සිනහවෙන් ඔබ වහන්සේ පුරවාලා. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා. ආදරේ කර සමදේනා මාත් හැරදා තනිකරා ජේසුනි ඔබ මාසරින් සිට සතුට සැපතමා හට දුන්නා. ජේසුනි ඔබ මාසරින් සිට සතුට සැපතමා හට දුන්නා. ප්‍රසසුම් වේවා, ස්තුති වේවා, ජේසුනි ඔබට නිති ප්‍රසසුම් හිමි වේවා. මහිමය වේවා, ප්‍රශංසා වේවා, ජේසුනි ඔබට නිති මහිමය හිමි වේවා. මේ මොහොතේදී මම ආඥා කරනවා ඔබට අයිති කරගන්න මේ ආඥාව ඔබේ ජීවිතේට
ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේගේ බලගත වූ ආශිර්වාදය මේ මොහොතේදී ඔබේ නිවස තුළ ක්‍රියාත්මක වෙන්නට සලස්වනවා. මේ මොහොතේදී උන්වහන්සේගේ බලගත වූ ආදරය උන්වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර දාවිද්ට මං ආදරය කළා වගේ ඔබටත් මං ආදරේ පුතේ කියන ඒ උන්වහන්සේගේ ආදරය මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙනවා. ඔබේ සියලු මේ නිවසේ තිබෙන්නා වූ සියලුම අඳුරු සේයාවන් සියල්ලම ස්වාමීන් වහන්සේගෙන් ආලෝකමත් වෙනවා. උන්වහන්සේගේ අසීමිත වූ බල පරාක්‍රමයෙන් මේ නිවසේ තිබෙන්නා වූ සියලු ආකාර අශුද්ධ බලවේගයන් මේ මොහොතේදී ස්වාමීන් වහන්සේගේ බලයෙන් ඉවත් වෙනවා. ඔබේ නිවස තුළ තිබෙන්නා වූ සියලු ආර්ථික අගහිකකම් සියලු ආර්ථික අරගලයන් සියලු ආර්ථික පසුබෑම් මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ ශක්තිමත් කරමින් ඒ යදම් තද කර ඒ සියල්ලක්ම සශ්‍රීක වෙන්නට සෞභාග්‍යමත් වෙන්නට ඵල බරිත වෙන්නට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පිරෙනවා මේ ශේෂ ජීවිතය. ඔබේ සියලුම රෝගී තත්ත්වයන් මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ නිරෝගී බවට හැරෙනවා. මේ මොහොතේදී ඔබේ පිළිකාවන් රෝගී ඉන්නවා නම් ඒ වගේ මාංශභාග රෝගීන් ඉන්නවා නම් මේ වෙලාවේදී නොයෙකුත් රෝගවලට ඔපරේෂන්ස් වලට භාජනය වෙලා ඔබේ නිවසේ මේ වෙන විට ප්‍රතිකාර ලැබමින් සිටිනවා නම් ඒ සියලු දෙනාට මේ මොහොතේදී ස්පර්ශය ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ අසීමිත වූ බලය ලැබෙනවා. උන්වහන්සේගේ ආදරයේ මුදාහරින මේ වෙලාවේදී ඔබ සුවපත් වෙනවා, බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා, ශාන්තියෙන් ඔබේ ජීවිත පිරෙනවා. ඒ නිසා ඔබේ නිවසේ තිබෙන සියලු අසමාදානයන් මේ මොහොතේදී ස්වාමීන් වහන්සේගේ වචනේ බලය තුළ, උන්වහන්සේගේ ප්‍රේමයේ බලය තුළ නිදහස් වෙනවා. ස්තුතියි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා, සුවපත් වේවා, බලවත් වේවා. වහන්සේගේ නිරන්තර වූ ආදරයට කඳුලින් සුසුමින් ඉරුණු දෙවියට සරණවන්නට කෙනෙක් නැති විට ජේසුනේ ඔබ මාසලින් සිට දිනය සවියමා හට දුන්නා. ජේසුනේ ඔබ මාසලින් සිට දිනය සවියමා හට දුන්නා. සසුන් වේවා ස්තුති වේවා ජේසුනේ ඔබට නිදිවස හිමි වේවා. මහිමය වේවා ප්‍රශංසා වේවා ජේසුනේ ඔබට නිදිමහිමය හිමි වේවා. ජේසුනේ ඔබට නිදිමහිමය හිමි වේවා. ජේසුනේ ඔබට නිදිමහිමය හිමි වේවා.